මේ සතර රූප උපදවන හේතු කියන ඒ සමුත්ථාන කීවේ ඒ හේතු කියන තේරුම. රූප උපදවන හේතු හතර. ඒ හතරින් තත්ත කාමාවචරං රූපාවචරං චේති පංචවීසති විධම්පි කුසලා කුසල කම්ම මබිසංකතං අධ්‍යාත්මික సంతాනේ කම්ම සමුත්ථාන රූපං පටිසන්ධි උපාදාය කනේ කනේ සමුත්ථාපි. ඒ අතුරෙන් කාමාවචර රූපාවචර කියන මේ කුසලා කුසල කර්ම කාමාවචර රූපාවචර කුසලා කුසල කර්මයේ කියන විට ඒ ලැබෙනවා කීයක්ද 25ක්. කාමාවචර කුසලා කුසල කම්ම කීයක්ද? කාමාවචර කුසලා කුසල කර්ම 20යි. 20යි. ඒ පාපා අර අකුසල් සිත් 12ක් කුසල් සිත් 8ක්. රූපාවචර 5යි. පංචදීසති විධම්පි කුසලා කුසල කම්ම මබිසංකතං අධ්‍යාත්මික సంతాනේ කම්ම සමුත්ථාන රූප. අධ්‍යාත්මික సంతాනේ කියන්නේ ඒ එක එක පුද්ගලයෙකුගේ ශරීරෙහි කියන එක. సంతాනෙහි කම්ම සමුත්ථාන රූපං කර්මයෙන් උපදවන රූප. කර්ම හේතු කොටගෙන ඇතිවන්නා වූ රූප. පටිසන්ධි උපාදාය ප්‍රතිසන්ධිෙහි පටන්. ප්‍රතිසන්ධිෙහි පටන් khane khane සමුත්ථාපි ක්ෂණ ක්ෂණෙහි කී උපදවයි. එතන ක්ෂණ ක්ෂණ කිව්වේ කුඩා චිත්තක්ෂණ. ඒ කුඩා චිත්තක්ෂණ කීයක් තිබෙනවද එක සිතක? එක සිතක තුනක්. උපාද තිති භංග කියලා කුඩාක්ෂණ තුනක්. දැන් මේ කර්මජ රූප උපදින්නට පටන් ගන්නේ කර්මජ රූප ලැබෙන ඒ භවවල ප්‍රතිසන්ධි සිතේ පටන්. ඒ කියන්නේ ප්‍රතිසන්ධි සිතේ සිතින් රූප උපදවනව නෙවෙයි. ප්‍රතිසන්ධි සිත කර්මජ රූප උපදවනවයි කියන එක නෙවෙයි ගත යුතු. ප්‍රතිසන්ධි සිතින් රූප උපදවන්නේ නැහැනේ. රූප ජනක හේතු දක්වන තැනදී සිතත් එක හේතුවක්. රූප උපදවන හේතුවක්. නමුත් ප්‍රතිසන්ධි සිත ඇති නොවි ඒ රූප උපදින්නට බෑ. ප්‍රතිසන්ධි සිත ප්‍රතිසන්ධි සිතේ කීවේ යම් කිසි කර්මයක විපාක සිතක්. ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබෙන විපාක සිත. ඒ විපාක සිත කර්මයක විපාකයක්. අනේ කර්මයක විපාකයක් ලැබෙන ප්‍රතිසන්ධි සිත මෙන්ම කර්මයෙන් උපදවන කර්මජ රූප තිබෙනවා. ඒවට කියන්නේ නෑ විපාක. විපාක කියන වචනය පාවිච්චි කරන්නේම යොදන්නේම මේ චිත්ත චෛතසික ධර්ම පිළිබඳවයි. ඉවේ කුසල් අකුසල් කියන ඒවාට කියනවා කර්ම කියලා. ඒ කුසල් අකුසල් ඒ කර්ම වල විපාක වශයෙන් ගන්නේද චිත්ත චෛතසික. ඒ නිසානේ විපාක සියල්ලම අපි ඉගෙන මුලදීම දැනගත්තනේ විපාක සිත් කීයක්ද? ඔක්කොම 36ක් කියලා. ඒ 36න් ලෝකෝත්තර විපාක 4ක් තිබෙනවා. ලෝකෝත්තර විපාක අනිත් විපාක 32ම ලෞකික විපාක. ඒ ලෞකික විපාක 32 අතුරෙන් ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබෙන විපාක සිත් තිබෙන්නේ කීයද? ප්‍රතිසන්ධි කෘත්‍යයෙන් ලැබෙන 19ක්. ප්‍රතිසන්ධි කෘත්‍යවත් විපාක සිත් තිබෙන්නේ 19ක්. ඒවානේ ප්‍රතිසන්ධි භවාංග චුති කෘත්‍යයන් සිදු කරන සිත් ඒ 19. ඒ 19න් කාමාවචර ප්‍රතිසන්ධි තිබෙනවා කීයද? 10ක්. රූපාවචර ප්‍රතිසන්ධි 5යි. අරූපාවචර ප්‍රතිසන්ධි 4යි. එයින් කාමාවචර රූපාවචර කියන මේ ප්‍රතිසන්ධි ලැබෙන විටම ඒ ප්‍රතිසන්ධි සිත ලැබෙන විටම ඒ භවයට අදාළ කර්මජ රූප අතුරෙන් ඒ රූප භවයේ නම් ප්‍රතිසන්ධි සිත හා පෙරපසු නොවි එහි ලැබෙන සියලුම කර්මජ රූප ප්‍රතිසන්ධි සිත උපදින කොටම උපදිනවා ලැබෙනවා. මිනිස් ලොව මව් කුසෙහි ප්‍රතිසන්ධි ගන්නා සත්වයන් පිළිබඳ. ඒ කියන්නේ මිනිසුන් ඔය තිරිසන් ආදී සතුන්
ඒ මව් කුසක ප්‍රතිසන්ධි ගන්නා අයට සියලුම කර්මජ රූප එකවර ලැබෙන්නේ නැහැ. ප්‍රතිසන්ධි සිත හා පෙරපසු නොවි සියලුම කර්මජ රූප ලැබෙනවා. ඒ කර්මජ රූප අතුරෙන් අපි කාය භාව වස්තු කියලා දස කලාප තුනක්, එහෙම නැත්නම් ඒ උඩක් පිළිසෙන්නේ වැඩි ගන්න අඩු ගණනින් ඒ භාව දසකයේ හැර කාය දසක වස්තු දසක කියන දස කලාප දෙකක් කියලා ගන්න. දැන් ඒ කර්මජ රූප ප්‍රතිසන්ධි සිත ලැබෙනකොටම ලැබීම පටන්ගෙන දැන් ඒ මව් කුස ප්‍රතිසන්ධි ගන්න ආය පිළිබඳව අපි කියවන තුනක් කියලා. ඒ උඩත් පිරිසයි අපි ඒ තුන ගැන සැලකතොත් කාය දසකය, භාව දසකය, වස්තු දසකය. ඉතින් මේ කර්මජ රූප වශයෙන් ඒකාන්ත කර්මජ රූප වශයෙන් දක්වන්නට තිබෙන්නේ කාය ප්‍රසාදය, භාව රූපය, හදේ වස්තු රූපය. ඒ තුන. දැන් මේ කර්මජ රූප තුන ප්‍රතිසන්ධි සිත හා පෙරපසු නොවි. එතකොට ප්‍රතිසන්ධි සිතට ඉස්සෙල්ලක් නෙවෙයි, ප්‍රතිසන්ධි සිතට පස්සේ. ප්‍රතිසන්ධි සිතේ උත්පාදක්ෂණය ඒ කර්මජ රූපයන්ගේ උත්පාදක්ෂණය. අන්න ඒම ඒ කර්මජ රූප හටගන්නේ යම් වේලාවක නම් එවේලේ සිට ක්ෂණයක් පාසා ලැබේ. ක්ෂණයක් කීවේ උඩා ක්ෂණයක් පාසා ඒ කර්මජ රූප උපදින. එතකොට ප්‍රතිසන්දිසිත යා අපි මෙහෙම ප්‍රතිසන්දිසිත දක්වනවා නම් මේ ප්‍රතිසන්දිසිතේ ක්ෂණ තුනක් තියෙනවා. ඒ කර්මජ රූප තුන ප්‍රතිසන්දිසිතේ උපාදක්ෂණයේදී හට ගන්නවා, ඉතික්ෂණයේදී හට ගන්නවා, භංගක්ෂණයේදී හට ගන්නවා. ඊළඟට පළමු භවාංගසිතේ උපාදක්ෂණයේදී, ඉතික්ෂණයේදී භංගක්ෂණය. ඒ කර්මජ රූප දිගටම උපදින. එහෙමයි ඒ කණේ කිව්වේ ඒකයි ක්ෂණක්ෂණෙහි. ඒ කර්මජ රූප කියලා. ඊළඟට එන්නේ ආරුප්ප විපාක විපංච විඥාන වජ්ජිතා. මේක ඔය විදිහට තේරුම් ගන්න. ආරුප්ප විපාක විපංච විඥාන වජ්ජිතං පංච සත්පති විධම්පි චිත්තං චිත්ත සමුත්ථාන රූපං පඨම භවංග මුපාදාය ජායන්තමේව සමුත්ථාපි. කනේ නෙවෙයි. ජායන්තමේව. ඒ කීවේ ආරුප්ප විපාක කියන අරූපාවචර විපාක සිත් හතර. ඒ හතරක් විපංච විඥාන. විපංච විඥාන දෙපස් විඥානයක්. එතකොට 14ක් නේ. ඒ 14 වජ්ජිතං හැර. පංච සත්පති විධම්පි චිත්තං. පංච සත් 75ක් වූ සිත්. චිත්ත සමුත්ථාන රූපං සිත හේතු කොටගෙන උපදනා වූ රූප පඨම භවංග මුපාදාය. ප්‍රථම භවංගේ මුපාදාය. ඒ කියන්නේ උපාදක්ෂණෙහි පටන්. ජායන්තමේව. ජායන්තමේව කියන්නේ සිතක උපාදක්ෂණෙහිදීමයි. දැන් මේ කර්මජ රූප නම් චිත්තජ රූප දක්වන්නට මේ වේලාවේදී චිත්තජ රූප නැහැ. මේ පටිසන්ධි සිතේ උපාදක්ෂණ, පිතික්ෂණ, භංගක්ෂණ කියලා ක්ෂණ තුනක් තියෙනවා. ඒ කාලය තුලදී චිත්තජ රූප නැහැ. චිත්තජ රූප උපදිනට පටන් ගන්න ප්‍රථම භවාංගයේ උත්පාදක්ෂණ. ඉතින් මුලදී උපදින්නේ අර සුද්ධාෂ්ටකේ. ඉතින් මේ කියන්නේ උපදින්නේ නැහැ. චිත්තජ රූප. භවාංගයේ ඒ භංගක්ෂණයේදී උපදින්නේ නැහැ. ඊළඟට තියෙනවා භවාංග. ඒක උපාදක්ෂණයේදී චිත්තජ රූප උපදිනවා. ද්විතීයදී නෑ, භංගයේදී නෑ. අන්න ඒ විදිහට. ඒකයි කියන්නේ ජායන්තමේව සමුත්ථාපි. ජායන්ත. ඈ? ඔව්. ජායන්තමේව සමුත්ථාපි. මේ ප්‍රථම භවාංග සිතේ පටන් චිත්තජ රූප ඉපදීම ආරම්භ වන්නේ. ඒ චිත්තජ රූප උපදින්නේ සිතක උපාදක්ෂණෙහිදී පමණයි. ඉතින් ඒ ඉපදුනේ ඊට ආයු කාලේ පවතින. ආයු කාලේ ගත කරමින් සිට චිත්තක්ෂණ 17 පිරුණා. ඉතින් ඒ ප්‍රථම භව. දැන් ඔය අතරේ යම් කිසි චක්කු විඥානාදී සිත් උපදිනවනේ. මව් කුසින් පිළිවෙලා ඉතින් පස්සේ චක්කු විඥානාදී සිත් උපදිනවනේ.
එහෙම චිත්ත වීතියක දැන් චිත්ත වීතියක් ප්‍රස්තාර කරන විට මෙහෙම එහෙම චිත්ත වීතිය ප්‍රස්තාර කළාම චිත්තක්ෂණ 17ක් වෙනතන ඒකේ චිත්තක්ෂණ 1000 දැන් මේ චිත්තජ රූප පිළිබඳව කතා කරන විට මේ අතීත භවයේ උපාදක්ෂණයේ චිත්තජ රූප උපදිනවා. චලනයේදී උපාදක්ෂණ නැම සිතක උපාදක්ෂණ පංචද්වාර වර්ජනේ උපාදක්ෂණ චක්කු විඥානේ උපදින්නේ නැහැ. චිත්තජ රූප උපදින්නේ නැහැ. ඒ මොකද චක්කු විඥාන සිතින් උපදවන්නේ නැtei කියලා අපි ඉගෙන ගත්තා. විපංච විඥාන වල ඊළඟට සම්පටිච්ඡේදයෙන් උපදිනවා සංකීර්ණ මොක්ඛපල දවර කඩාවන ඒවයි හැම ඒ සිත්වලදී උපාදක්ෂණයේදී චිත්තජ රූප ලැබෙනවා. ඒකයි ජායන්තමේව සම්ප්‍රාප්තිය. දැන් කර්මජ රූප නම් දැන් කර්මජ රූප ගැන සම්බන්ධ කොට කතා කරනවා නම් මේ හැම ක්ෂණයකදීම කර්මජ රූප. ඒ කර්මජ රූප. නේ දැන් අපි කියන්නේ උපතක් ලැබපු කෙනෙක් නේ ජීවත්ව සිටින කෙනෙක් චක්කු විඥානාදී උපදින අවස්ථාවේ ඒ චක්කු විඥානාදී දැන් අපිට චක්කු විඥානාදී උපදින ඒ චක්කු විඥාන උපදිනකොට චිත්තජ රූප උපදින්නේ නැහැ. නමුත් චක්කු විඥානයේ උපදින්නේ චක්කු විඥානය අසිරු කරන්නේ කර්මජ රූපයක් නේ. චක්සු ප්‍රසාදයෙන් ඒ ප්‍රසාද රූප පිළිබඳ තත්ත්වය කුමක්ද? ඒවා හටගත්තේ යම් වේලාවක නම් පටන් ගත්තේ එතෙන් සිට නොනවතීම හටගන්න. හැම කුඩා ක්ෂණයක් පාසාම හටගන්න. චක්කු විඥාන සම්පටිච්ඡන සම්පි ඒ සිත සම්බන්ධ නැහැ ඒක. සිත නිසා නෙවෙයි ඒවා උපදින්නේ. ඒවා උපදින්නේ කර්මය නිසා. ඒ කර්මයෙන් උපදවන රූප කර්මය නිසායි ලැබෙන්නේ. ඒ නිසා සිත සමහර විටක සිතේ ඉපදීම නවත්වපු අවස්ථා තිබෙනවා. දැන් නිරෝධ සමාපත්තියට සමවැදීම ගැන අපි කතා කළා. ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී චිත්තජ රූප උපදින්නේ නැහැ. මොකද සිත නැහැ. සිත නවත්තලා සිතේ ඉපදීම ඒ ධ්‍යාන බලයෙන් නැත්නම් ඒ නිරෝධ සමාපත්තියට සමවැද සිටින කාලය තුලදී සිත උපදින්නේ නැහැ. එබැවින් චිත්තජ රූප උපදින්නේ නැහැ. ප්‍රසාද රූප උපදිනවා. කර්මජ රූප ඔක්කොම ලැබෙනවා. කර්මජ රූප නොනවත්වීම උපදිනවා. ඒවා මේ දැන් චිත් කර්මජ රූප ලැබෙනවා වගේම ඒ අවස්ථාවේදී කර්මජ රූප ලැබෙනවා. ඒ මොකද සිත නෙවෙයි ඒ කර්මජ රූප උපදවන හේතුව කර්ම. ඒ කර්මයේ වශයෙන් ගන්නේ මොන කර්මයේද? අතීත කර්මයේ ප්‍රතිසන්දි දීමට ඒක උපඨානෙහිදී අපි ඉගෙන ගන්නේ නානාක්ෂණික කර්මප්‍රත්‍යය. නානාක්ෂණික කර්මප්‍රත්‍යය. ඒ අතීත නානාක්ෂණිකයේ කියේ වෙන වෙනත් ක්ෂණ අතීතෙහි කරන ලද කර්ම. මේ වර්තමාන කර්මයක් නෙවෙයි. අතීත කර්මයකින් උපදවන රූප. ඒ කර්මජ රූප. ඉතින් ඒ කර්මජ රූප හට ගන්නට ආරම්භ වූයේ යම් වේලාවක නම් දැන් අපි දන්නවා චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ගාන ප්‍රසාද, જીවහා ප්‍රසාද කියන මේවා මෞකුස ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට ඒ ප්‍රතිසන්දි සිතත් සමගම ප්‍රතිසන්දි සිත ලැබෙනකොටම ලැබෙන්නේ නැහැ. ඒවා ලැබෙන්නේ පස්සේ. ඒ කියන්නේ අර සති 11ක හැබැයි 77 වෙනි දිනේදී කියලා අභිධර්ම පොත්වල සඳහන් කරන්නේ චක්කු සෝත ගාන ජීවා කියන ඒවා ලැබෙන. ඉතින් ඒ ලැබෙන්නට පටන් ගත්තේ යම් වේලාවක නම් ඒ වේලේ සිට හැම ක්ෂණයක් පාසාම හැම කුඩා ක්ෂණයක් පාසාම ඒ චක්සු ප්‍රසාද ආදී කර්මජ රූප උපදිනවා. ඒවත් උපදිනවා. ඒ කම්ම සමුත්ථාන උතුජ. කම්ම සමුත්ථාන උතුජ රූප. දැන් මේ කතා කරන්නේ ඒව ගැන නෙවෙයි. මේ කතා කරන්නේ කර්මයෙන් උපදවන රූප, සිතින් උපදවන රූප. ඒකට කර්මයෙන් උපදවන රූප කියලා ගන්න විට ඒ කර්මජ රූප. ඒ කර්මජ රූපයන්හි තිබෙන තේජෝ ධාතුව හිතියට පැමිණි කලෙහි ඒ තේජෝ ධාතුවෙන් උපදවන රූප තිබෙනවා. දැන් ඒ නිසා තමයි උතුජ රූපේ කියන කොටස මේ ශරීරෙහි ඉතා වැඩි තිබෙනවා. ඒ උතුජ රූප ඒ කියන්නේ උතුජ කලෙබරේනේ ඉතිරිවන්නේ. පණ ගියාට පස්සේ ඉතිරිවන්නේ උතුජ රූප කලෙබරය. ඒක තමයි
ඉතින් සමහරු කියනවා මරණයට පස්සේ බරයි කියලා. බර වැඩි කියලා. එහෙම නෑ නේද? නෑ ඒ පේන්නේ ඒ ශරීරය තමයි. මේ ආහාරජ අනිත් එක සිත චිත්තජ රූප ආහාරජ රූප කියන එක. ඒක වෙන මෙතන ඊළඟට කියනවනේ. ඉදිරියට ඒක එන්නේ ඕජා සංඛාතෝ ආහාරෝ ආහාර සමුත්ථාන රූපං අජ්ජෝ හරණ කාලේ ථානපත්තෝ සමුත්ථාපේ. ඒ කියන්නේ ඕජා සංඛ්‍යාත වූ ආහාරය. ඒ කියන්නේ ආහාර ඕජාව. දැන් මෙතන ආහාර කියන එකෙන් අදහස් කරන්නේ බත් මාළු ආදී ඒවා නෙවෙයි. ඒවා තමයි ආහාර. අපි ආහාර කියන්නේ ඒවනේ. ඒවා නිකන් තිබුණාට අපිට රූපෙ ඉන්නේ නැහැනේ. ඒවා ශරීරගත කරනවා. ඒ කියන්නේ කනවා බොනවා. එවිට ශරීරෙහි තිබෙන අභ්‍යන්තරිකව තිබෙන කර්මජ ඕජාවත් සමග එකතු වෙලා කොයිලාද පටන් ගන්න. හත් කිව් වෙලා හිටියද ඒ පස්සනේ අතුලට ගියාට පස්සේ ගිහිල්ලා දිරවන්නට ඒ කියන්නේ ඒ රූප උපදවන්නට පටන් ගන්න. ඔව්. ඉතින් ඒවා දැන් අපි ගනිමු මෙහෙම. මේ අපි නම් ඉතින් මොන හරි කපලා කොටලා අඹරලා එහෙම නැත්නම් උයලා කනවානේ. දැන් නයි මැඩියකුව ගිලින. ඒ මැඩියව ගිල්ල හැටියේම ආහාර රූප උපදිනව නේද? මැඩියගේ සැටියෙන්ම ඉන්නවනේ ඇතුලේ. යම් වේලාවක මැඩියා කැඩිලා දිදිලා ආහාර කෘත්‍ය සිදු වෙන අවස්ථා තිබෙනවානේ. අන්න ඔව් ඒ වෙලේ සිට තමයි ඒ ආහාර රූප උපදවන්නේ. ආහාර රූප. ඒ වගේ අපි අනබන ආහාර ශරීරගත වී ඒවා කර්මජ ඕජාව කර්මයෙන් අත්ගන්නා ඕජාවත් සමග මුසු වී ඊළඟටයි ආහාර රූප උපදවන. අනේ ආහාරයෙන් උපදවන රූප තමයි ආහාරජ රූප කියන්නේ. ඒකට ආහාරය කිව්වේ අර ඕජාව. ඒකට කියනවා බාහිර ඕජා කියලා. නමුත් මේ බාහිර ඕජාව පමණක් රූප උපදවන්නට සමත් නැහැ. ඒ බාහිර ඕජාවෙන් බෑ. දැන් සමහර විටක ඒ බාහිර ඕජා වශයෙන් ගනු ලබන ඔය ඖෂධීය යමක් හෝ මිය ගියාට පසු ශරීරගත කළාට ඒ ආහාර කෘත්‍යය සිදු කරන්නේ නැහැ. සිදු කරන්නට බෑ. ඒ මොකද ඒ කර්මජ ඕජාව නැති නිසා. කර්මජ ඕජාව තිරෙන්නට ඕන. ආහාර ඒ කෘත්‍යය සිදු කරන්න. අන්න ඒ ආහාරය ඒක එන්නේ අපිට මේ පාඨ වලින් තව ඉදිරියට. ඊළඟට මේ අරූපාවචර විපාක සිත් හතරක් විපංච විඥානයක් කියන ඒ 14 හැර ඉතිරි සිත් 75න් රූප උපදවනවා ඒ සිත්වල උත්පාදක්ෂණෙහි. දැන් මතක නේද? ඒ චිත්තජ රූප. ඊළඟට ඒ චිත්තජ රූප පිළිබඳවම තව කාරණයක් දක්වනවා. තත්ත අප්පනා ජවන ඉරියාපතම්පි සම්නාමි. ඒ අතුරෙන් නැත්තම් දැන් කියපු සිත් තිබෙනවනේ 75ක් කියලා. ඒ 75 අතුරෙන් අප්පනා ජවන අර්පණා ජවන්. දැන් බලන්න අපි අර ඉස්සෙල්ලා ඉගෙන ගත්තනේ අර්පණා ජවන් කියලා. ඒවා ගණන් වශයෙන් වෙන් කරගෙන අපි ඉගෙන ගත්තා. දැන් ඒවා දැනගෙන තිබුණාම එකපාරටම අපි දන්නවා අප්පනා ජවන් කියන්නේ මොනවද? කීයක් තියෙනවද? 26ක්. අප්පනා ජවන්. ඒ රූපාවචර අරූපාවචර කුසල් 9. ඊළඟට රූපාවචර අරූපාවචර ක්‍රියා 9. ලෝකෝත්තර කුසල් සහ විපාක නැත්නම් මාර්ග සිතා ඵල සිත. ඒවා තමයි 26. ඒ 26ට කියනවා අර්පණා ජවන් කියලා. ඒවා ජවන් සිත් අර්පණා කියලා ඒවට නම් දී තිබෙන්නේ විතර්කයේ මුල් තැනටගෙන ඒ ධ්‍යානවලට මාර්ගවලට ඵලවලට පැමිණීමට විතර්කයේ තියෙන උපකාරකත්වය මේ සලකා ඒවට දී තිබෙන නම තමයි අප්පනා ජවන්. විතර්කයේ නැතිව උපදවන්නට බෑ ඒවා. අනේ අර්පණා ජවන්
26යි. ඉරියව්ද පවත්වන. ඉරියව් කීවේ ඉඳීම, සිටීම, ඇවිදීම, සයනය කිරීම කියන ඒ ප්‍රධාන ඒවානේ. ඒ ප්‍රධාන ඉරියව්. ඉතින් ඒ ප්‍රධාන ඉරියව් වලට ඉරියව් වල තව ඒවා ඒ ඉරියව් වලටම සම්බන්ධ ඒවා තිබෙනවානේ. දැන් අපි කියතොත් අපි මෙහෙම ඉඳගෙන ඉන්නේ. ඉඳගෙන. හිටගෙන ඉන්නවයි කියන විට ශරීරයේ කෙලින් තබාගෙන ඉන්න එකක් නේ. ඉතින් කෙනෙක් ශරීරයේ නමාගෙන හිටියොත් ඒකත් එක ඉරියව්වක් නේ. ඒක අර ප්‍රධාන ඉරියව් වලට යන්නේ නැති වුණාට එයත් ඉරියව්වක්. ඒ ඉරියව්වක්. අන්න ඒ විදිහේ කවර හෝ ඉරියව්වක් යම් වේලාවක Taman ඇති කරගත්තා නම් ඒ ධ්‍යාන අර්පණා මාර්ග, ඒ කියන්නේ අර්පණා ජවන් වශයෙන් ලැබෙන ඒ ධ්‍යාන සිත් වලින් එහෙම නැත්නම් මාර්ග සිත් වලින් ඵල සිත් වලින් අර ඉරියව්ව වෙනස් නොකොට දරන. ඒ ඉරියව්ව වෙනස් කරන්නේ නැතුව ඒක පවත්වාගෙන යන්නට පුළුවන්කම ඒ අර්පණා ජවනයන්ට තිබෙනවා. ඒ නිසායි අර්පණා ජවනං ඉරියාපතම්පි සන්නාමේති. ඒ සන්නාමේති කියන්නේ ඉරියව්ව ඇති කරනවායි කියන එක නෙවෙයි. ඒ වෙන සිතකින් උපදවපු ඉරියව්ව දරන. ඒ ඉරියව්ව වෙනස් කරන්නේ නැත්නම් ඒක පවත්වාගෙන යනවා. ඇවිදීමත් පුළුවන් ද පවත්වන්න. ඇවිදීමේ කියන විට ධ්‍යාන සිත උපදවාගෙනම ඇවිදිනවයි කියන්නට බෑ. දැන් එහෙම ඒවා කරන්නට බෑ. ඇවිදීම ආදී කරන විට අපට උපදින්නේ මේ කාමාවචර ජවන්නේ. කාමාවචර. දැන් බොහෝ සෙයින් මේ ඉරියව්ව වශයෙන් පවත්වන්නේ ඉඳීම, සිටීම, ඇලවි සිටීම කියන ඒවා. ඒ ඉරියාපතම්පි සන්නාම. දැන් ඒක තේරුම් ගන්නට පුළුවන් ඒ අර්පණා ජවන් වලින් විතරක් නෙවෙයි ඉරියව්ව පවත්වන. දැන් අපිට ඇති සිත් වල දැන් අපි මේ ඉරියව්ව දරාගෙන සිටින්නේ. දැන් ඒ ඉරියව්ව පවත්වන්නට ඒ කියලා වෙනම සිත් උපදවන්නේ නැහැ මේ වෙලාව. යම් කිසි සිතකින් තමයි මේ ඉරියව්ව අපි ආරම්භ කරේ. මේ පටන් ගන්නනේ. ඇවිල්ලා ඉඳෙව්වා. ඊළඟට ඒ ඉරියව්ව මේ අනිත් කාමාවචර ජවන් සිත් වලින් දරනවා. දැන් මෙතන විශේෂයෙන් කීවේ අර්පණා ජවන් ඒ වෙන කාමාවචර සිත් වලින් උපදවන ලද ඒ ඉරියව්ද පවත්වාගෙන යනවා. ඒවා වෙනස් කරන්න නැතුව දරන. දැන් කාමාවචර සිත් අතුරෙන් භවාංග කෘත්‍යවත් සිත් තිබෙනවානේ. භවාංග ඒ ප්‍රතිසන්දි භවාංග චිත්ත කෘත්‍යවත් සිත් වල භවාංග. ඒ භවාංග සිතේ එහෙම ඉරියව් දරන බවක් නැහැ. ඒ නිසා තමයි දැන් කෙනෙක් වාඩි වෙලා සිටින අවස්ථාවේදී එතනටට නිින්ද ගියොත්, ඒ කියන්නේ සිත භවාංගගත වුණොත්, දිගටම විචිත්ත වීති ඉදීමක් නැතිව එවිට අර ඉරියව්ව දරන්නට බෑනේ. ඒ නිසානේ මේ නිදාගෙන ඉන්න එහෙම ඉන්න කෙනෙක්ගේ ශරීරය ඉදිරියට නැමෙනවා, පසකට නැවෙනවා, දෙල්ලාදිය සෙලවෙනවා ඉදිරියට පස්සට හෝ. ඒ වෙන්නේ අර භවාංග සිතෙන් ඒක කරන්නට බෑ. මෙතන මේ ඉරියාපතම්පි සන්නාමේති කියලා දැක්වේ අර්පණා ජව. ඊළඟට වොත්තපන. වොත්තපනේ කියේ මනෝද්වාරා වජන සිත. කාමාවචර ජවන. කාමාවචර ජවන් කීයද? 29ක් තියෙනවා. නේ අකුසල් 12යි, කුසල් 8යි, ක්‍රියාසිත 9යි. හසුතුප්පාදයට එක්ක ක්‍රියාසිත 9 ඒ කාමාවචර ජවන් හා අභිඥා. අභිඥා සිත්තියත් තියෙනවා. අභිඥා සිත් දෙකක් තිබෙනවා. ඒ දෙක කුසලාභිඥාවයි ක්‍රියාභිඥාවයි. ඒ අභිඥා වශයෙන් ලැබෙන්නේ මොන සිතද? පංචම ධ්‍යාන සිත. පංචම ධ්‍යාන සංඛාතා අභිඥා කුසලං චේති කියලා. පංචම ධ්‍යානයයි කියනු ලබන අභිඥා කුසලය. ඒ කියන්නේ අභිඥා වශයෙන් උපදවන්නේ පංචම ධ්‍යානෙ. මේ අභිධර්මයේදී අපි පංචක ණය වශයෙන් ඉගෙන ගන්න ඒ පංචම ධ්‍යාන. ඒ සූත්‍රාන්තික ක්‍රමයේ නැත්නම් ඒ චතුස්ක ණයේ හැටියට චතුර්ථ ධ්‍යාන. ඒ අභිඥා කෘත්‍යය සිදු කරන්නේ. අභිඥා කෘත්‍යයෙන් ලැබෙන අවස්ථාවලදී.
සෝමනස් කාමාවචර ජවනාභිඤ්ඤාපන විඤ්ඤප්තිම්පි සමුත්ථාපෙන්ති. විඤ්ඤප්තිින්ද උපදවන. ඒ විඤ්ඤප්තිින් උපදවනවා කියන්නේ කාය විඤ්ඤප්ති, වචී විඤ්ඤප්ති. කාය විඤ්ඤප්ති, වචී විඤ්ඤප්ති උපදවනවා. කාම වොත්තපණය, කාමාවචර ජවනය, අභිඤ්ඤා සිද්දෙක. වොත්ත ව්‍යවස්ථාපන, කාමාවචර ජවන, අභිඤ්ඤා සිත් කියන මේවා විඤ්ඤාප්තියද උපදවන. ඊළඟට සෝමනස්ස ජවනානි පනිත්ත තේ රස හසනම්පි ජනෙන්ති. සොම්නස් ජවන් කීයක් තියෙනවද? සොම්නස් ජවන් කියලා එතන කීවේ වොත්තප සෝමනස්ස ජවනානි පනිත්ත තේ රස හසනම්පි ජනෙන්ති. ඒ මොන සොම්නස් ජවන් කියනද මේ කියන්නේ? ඒ මොන ජවන්ද? කාමාවචර. කාමාවචර ජවන්. සෝමනස්ස. එතකොට ලෝභ මූලෙහි හතරයි. අහේතුකෙහි එකයි. අසනිසිතනේ අස්තිපාද සිත. අහේතුකෙහි එකයි. කාමසෝභණෙහි අටයි. කුසල් හතරයි, ක්‍රියා හතරයි. නේ? ඒ කියන්නේ කාමසෝභණෙහි කුසල් හතරයි, ක්‍රියා හතරයි. සෝමනස්ස. එතකොට ඔක්කොම 13යි. අකුසල් වල ලෝභ මූලෙහි ලැබෙන සොම්නස්සාගත සිත් හතරයි. අහේතුකෙහි සෝමනස්ස සහගත හසිතුප්පාද සිත. එතන 5යි. කාමසෝභණෙහි 8යි. 13. ඒ 13 තේ හසනම්පි ජනින්. හසනී කියවේ සිනහව. සිනහවද උපදවක්. ඒතකොට කෙනෙක් කවුරුන් හෝ සිනහසන විට ඒ සිනහවනුයේ මේ සිත් 13න් යමකි. ඉතින් මේ සිත් 13න් 13ම හැමදෙනාටම උපදින්නේ නැහැ. එයින් 9ක් ලැබෙන්නේ කාටද? පහක් ලැබෙන්නේ රහතන් වහන්සේ. ඒ මොනවාද? හසිතුප්පාද සිත, රෝමනස්ස සහගත ක්‍රියාසිත, ඒ කියන්නේ මහා ක්‍රියා හතරක්. ඒ පහ. ඊළඟට දැන් ප්‍රත්‍යඥේකුණන් සිනහ වෙන්නේ ප්‍රත්‍යඥේකුණන්. ඒ ප්‍රත්‍යඥයා ලෝභ මූල සිත් හතරක්, කාමාවචර කුසල් සිත් හතරක්. ඒ 8න් සිනහ වෙන්නේ. ඒ සිනහ වන්නේ සෝවාන් පුද්ගලයෙක්, සකෘදාගාමි පුද්ගලයෙක්, අනාගාමි පුද්ගලයෙක් නම් එතකොට සිත් කීයකින්ද ඊනාව ඇතිවන්නේ? සිත් ඒකයි කීවේ ditthිගත සම්පයුක්ත සිත් නෑනේ. සෝවාන් වුණාට පස්සේ ditthිගත සම්පයුක්ත සිත් නෑ. ඒවර සොම්නස් සෝමනස්ස සහගත ditthිගත සම්පයුක්ත දෙක නෑ. ඒ නිසා අකුසල් වලින් ඉතිරිවන්නේ ditthිගත විප්‍රයුක්ත සිත්. ඒ දෙකත් කාමාවචර කුසල් සිත් 4. කියන 6. ඒ 6න් සිනහවේ. ඒ සෛක්ෂේ. අසෛක්ෂේක් නම් අසෛක්ෂේක් කියේ රහතන් වහන්සේ. රහතන් වහන්සේ නම් ඒ හසිතුප්පාද සිතත් අකුසල් එකක්වත් උපදින්නේ නැහැනේ. හසිතුප්පාද සිතත් ක්‍රියාසිත සෝමනස්ස සහගත ඥාන සංප්‍රයුක්ත ඥාන විප්‍රයුක්ත ක්‍රියාසිත 4ක්. ගයි සෝමනස්ස ජවනානි පරිත්ත තේ රස හසනම්පි ජනින්. ඊළඟට සීතුන් හෝතු සමඤ්ඤාතා තේජෝ ධාතු පිටිපත්තාව උතුසමුත්ථාන රූපං අජ්ජත්තංව අජ්ජත්තංච බහිද්ධාච යතරහං සමුත්ථාපේති. තේජෝ ධාතුවේ කියන්නේ සීත උෂ්ණ කියන මේ දෙකනේ. ඒකයි මේ සීතුන් හෝතු සමඤ්ඤාතා.
සීතයයි උෂ්ණයයි කියා හඳුන්වනු ලබන කියනු ලබන තේජෝ ධාතුව. ඒකටයි තේජෝ ධාතු කියන්නේ. ඒ තේජෝ ධාතුව තිතිපත්තාව. ඒ තේජෝ ධාතුවද ඇති වෙන එකක් නැති වෙන එකක්. ඇති වෙනවා, ඇතිව පැවත නැති වෙනවා. ඒ තේජෝ ධාතුවේ ඇති වෙන මොහොතක් තිබෙනවනේ. ඇතිවීමක් තියෙනවා. ඒ ඇති වෙන මොහොතේදී ඒ රූප උපදවන්නේ නැහැ. අර සිත ඇති වෙනකොට සිතින් රූප උපදවනවනේ. ඒ වගේ රූප උපදවන හේතුවක් වූ තේජෝ ධාතුව, ඒ තේජෝ ධාතුවේ උත්පාදක්ෂණෙහිදී රූප උපදවන්නේ නැහැ. බාහිර ඔය ගස් වැල් ආදී ඉතත්තර තිබෙන දේවල් ඒවා ඒ බාහිර ඒවායේ උපදවනවා උතු සමුත්ථාන රූප. උතු සමුත්ථාන රූපං කියන්නේ මේ තේජෝ ධාතුවෙන් උපදවන රූප. දැන් මේ බාහිර ලැබෙන සියලුම රූප උතුජ රූප. ඒවා උතුජ රූප. දැන් මේ මේසය, පුටුව ආදී වශයෙන් ගනු ලබන ඒවා ගස් වැල් ආදී වශයෙන් ගනු ලබන සියල්ල. ඒ ඔක්කොටම කියන්නේ උතුජ රූප. උතුජ. ඍතුෙන් හට ගන්නා රූපසේ දක්වන්නේ. මොකද කර්මය තිබෙන්නට ඕන සත්ත්ව సంతානය. කර්මයක් කියලා ගන්න. ඒක සත්ත්ව సంతානයකයි උපදින්නේ. කප්ප. චිත්ත ඒත් සත්ත්ව సంతානය සිත තියෙන්නේ. ඍතුව වෙන තැන්වල ලැබෙනවා. ආහාර කියන එකත් ගන්නේ ඒ සත්ත්ව సంతානය. ඒ නිසා බාහිර ඔය ගස්වැල් වලට ලැබෙන ඒ පෝෂණය ආහාර කියලා කියනවා නේද? ඒ ආහාර රූපේ නෙවෙයි. එහෙම ගන්නෙ නෑ අභිධර්ම. ඒක ආහාර රූපේ කොට දක්වන්නේ නෑ. උතුජ රූපේ. ඒක උතුජ. ඒ වැඩිම ඒක ඒ බීජ න්යාමය. ඕජා සංඛා උතු සමුත්ථාන රූපං අජ්ජත්තංච බහිද්ධාච්ච යථාරහං සමුත්ථාපේති. දුසු පරිදි තික්ෂණේ අන්නයි උපදින්නේ. මොකද? තික්ෂණේ පමණයි උපදින්නේ. නෑ. පිටියට පැමිණුණාම පිටියට පැමිණි කල පිටියට පැමිණ උපදවන. එතකොට පිටියට පැමිණ උපදිනකොට හැමතිස්සෙම යම් තේජෝ ධාතුවක් පිටියට පැමිණෙන තියෙනවා. ඒ නිසා තේජෝ ධාතුවෙන් හැමතිස්සෙම රූප උපදවනවා. සිතින් පමණයි උත්පාදක්ෂණී රූප උපදවනවා. ඕජා සංඛාතෝ ආහාර සමුත්ථාන රූපං අජ්ජෝහරණ කාලේ ථානපත්තෝව සමුත්ථාපේති. එතන කීවේ ඕජාවයි කියනු ලබන ආහාරය, ඕජා සංඛ්‍යාත වූ ආහාරය ආහාර අනුභව කරන කාලෙහි තිතියට පැමිණි. එතකොට මේ ආහාරය තිතියට පැමිණියේ කියන්නේ ආහාර කෘත්‍ය සිදු කිරීමට සුදුසු අවස්ථාවට පැමිණි කලෙහි අජ්ජෝහරණ කාලේ ථානපත්තෝව තිතියට පැමිණෙම සමුත්ථාපේති. ආහාර සමුත්ථාන රූපං සමුත්ථාපේති. ඉතින් පාඩමේ ගැන කියන්නේ මොනවද? රූපයන් උපදවන ප්‍රත්‍ය සමූහය රූප සමුත්ථානම කියලා ඉන්නේ. ඉතින් අපි ඒක ඒ පාඩම කිව්වට ටිකක් දුර. ඒ සිනාසීමද ඍතු නම් සීත ධාතු ගින්න හා උෂ්ණ ධාතු ගින්න කියනු ලබන තේජෝ ධාතුව. මේ ඍතුව තිතියට පැමිණීම සත්ත්ව సంతානෙහි ප්‍රතිසන්දි චිත්තයාගේ තිතියෙහි පටන් හැම සිතකම කුඩා ක්ෂණයන් දීදී. ඒ කියන්නේ හැම සිතකම කුඩා ඒ කිව්වේ හැම තිස්සෙම උපදින. අධ්‍යාත්මික ඍතුජ රූප උපදවයි. පෘථිවි පර්වත ගස්වැල් ආදී බාහිර సంతානයන්හිද හැම කුඩා ක්ෂණයකදීම ඍතුජ රූප උපදවයි. අර චිත්තජ රූප පිළිබඳව පමණයි පිළිෙන්නේ නියමයක්. සිතේ උත්පාදක්ෂණෙහිදී පමණයි රූප උපදවන්නේ. පිටි භංගවලදී උපදවන්නේ නැtei. ඒ මොකද සිතනේ රූප උපදවන හේතුව. දැන් මෙතන හැම සිතකම උපාදිතී භංග කියන ක්ෂණත්‍රයේදීම රූප උපදවනවායි කියලා කීවේ සිතින් උපදවන එක ගැන කතා කරන්නට නෙවෙයි. ඒ රූප උපදවන කාලය දැක්වීමට ඒයින් පෙනෙන්නේ කුමක්ද? දැන් ඒ ඍතුජ රූප හැම ක්ෂණයක් හිදීම උපදිනවා.
ඉවේ හැම සිතක තියෙන උපාද ප්‍රතිභංග කියන ක්ෂණ තුනනේ. දැන් අපිට මේ ගත වෙවි යන කාලය දක්වන්නට තියෙන ඊටාම කුඩා මින්ම මොකක්ද? මේ සිත. සිතනේ සිතේ උපාද ප්‍රතිභංග. ඒ කියන්නේ හැම සිතක්ම ඔය ක්ෂණත්‍රයේ ඉක්මවමින් පවතින්නේ. ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඊළඟට සිතක් ඇති වෙනවා, පවතිනවා, නැති වෙනවා. ඒකයි මේ අපේ කාලය පිළිබඳව දක්වන්නට තියෙන්නේ. නේ? තවත් විදිහකින් කියනවා නම් මේ අපි මමයි කියලා ගනු ලබන මේ ස්කන්ධ පංචකය නාම රූප දෙකක් නේ. පඨවි ආදි ධාතු සංඛ්‍යාත රූපයකුත් රූප තිබෙනවා. ඊළඟට ඒ ඇසුරු කොට පවත්නා චිත්ත චෛතසිකය කියන නාම තිබෙනවා. ඉතින් මේ දෙකෙන් ඉතා කෙටි කාලයක අවශ්‍යයක් තිබෙන්නේ සිතට. ඒ සිතට තිබෙන සිතයි චෛතසිකයි සමාන ආයු කාලයක් තිබෙන්නේ. ඒකට කියනවා චිත්තක්ෂණය කියලා. ඒ චිත්තක්ෂණය කියන්නේ සිතක ආයු කාලය. ඒ සිතක ආයු කාලය නැවතද කුඩා ක්ෂණ තුනකට බෙදෙනවා. සිත හට ගන්නවා, පවතිනවා, නැති වෙනවා. ඒ හටගන්මයි, පැවැත්මයි, නැතිවීමයි කියන මේ තුනම එක සමාන කාල තුනක්. ඇතිවීම, පැවතීම හෝ නැතිවීම කියන මේ තුනෙන් එකක්වත් අනිකට වඩා දිගත් නෙවෙයි, කොටත් නෙවෙයි. ඒක සමාන ආයු කාලයක් තිබෙනවා. ඒ කාලයේ තිබෙනවා. ඊට වඩා දිගු කලක් එක රූපයක් ඇති වෙලා පවතිනවා. ඒකයි අර රූප වලින් වැඩි රූප සංඛ්‍යාවක් චිත්තක්ෂණ 17ක් පවතිනවා. රූප 22ක් පිළිබඳව කියනවා චිත්තක්ෂණ 17ක ආයු කාලයක් තිබෙන්නේ කියලා. ඉතින් එයින් අදහස් කරන්නේ කුමක්ද? එක රූපයක් ඇති වෙලා ඒ රූපයේ පැවතිලා නැති වෙන කාලය තුලදී සිත් නම් 17ක් ඉපදිලා නැති වෙනවා. දැන් මෙතන ඉඳලා මෙතෙන්ට චිත්තක්ෂණ 17ක් දක්වනවා නම් මෙතෙන්දී හට ගන්නා රූපය මේ සිතේ භංගක්ෂණෙහිදී නැති වෙන්නේ. නමුත් ඒ අතරතුරේදී සිත් කීයක් උපදිනවද? සිත් 17ක්. මේ සිත් දෙකත් එක්කම සිත් 17ක්. ඒ කියන්නේ සිත් 17ක ආයු කාලයක් තිබෙනවා. ඒ වැඩි සංඛ්‍යාවක් රූප. අනිත් 22 කීවේ රූප 6ක් අත්තරලා. ඒ රූප 6න් විඤ්ඤාති රූප දෙකට තිබෙන්නේ එක චිත්තක්ෂණයක. එක චිත්තක්ෂණය කියන්නේ උපාදිත භංග කියන ක්ෂණත්‍රයකින් යුක්ත චිත්තක්ෂණයක අවශ්‍යයි. කාය විඤ්ඤාතියට තියෙන්නේ, වචේ විඤ්ඤාතියට තියෙන්නේ. ඊටත් වඩා අඩු කාලයක් උපචේ සම්තති අනිත්‍යතා කියන තුනට තිබෙන්නේ. ඒවට තිබෙන්නේ එක කුඩා ක්ෂණයක්. උපාද කියලා අපි ගන්න ලබන කුඩා ක්ෂණයේ තියෙන්නේ ඒ විදිහේ කුඩා ක්ෂණ තුනකුයි මේ උපචේ සම්තති අනිත්‍යතා. අනිත්‍යතා කියේ භංගේ උපචේ සම්තති කියන්නේ හටගන්නේ. උපාද ප්‍රතිභංග. එතකොට ඒ උපාදය පිටිය කියන එක තමයි ජරතා. ඒ ජරතා රූපය කුඩාක්ෂණ 49ක්. දැන් රූපයක් පිළිබඳව කතා කරන විට මේ උපාදක්ෂණය මේ භංගක්ෂණය එතකොට මේ මුල් සිතේ උපාදක්ෂණේ රූපේම උපාදක්ෂණය කොටගත් කලෙහි ඒ රූපේ චිත්තක්ෂණ 17ක් ගතකොට නැතිවන්නේ මේ 17 වෙනි සිතේ භංගක්ෂණය. එතකොට මේ අතරේ තියෙනවා කුඩාක්ෂණ 49ක්. ඒ 49 රූපයේ තිතික්ෂණය. ඒ රූපයේ තිතික්ෂණය තමයි මෙතන ජරතා රූපය කියලා ගන්නෙ. එහෙම නැත්නම් අමුතු රූපයක් නෙවෙයි. ඒවා ඒ රූප ඒ නිසා ඒවට ලක්ෂණ රූපේ කියලා නම් දීලා. ඒ රූපයකම තියෙන රූපයක දිරීම. අට ගන්නා රූපය දිරදිරා පවතින්නේ නැති වෙන්නට යන්නේ. තවත් විදිහකින් කියනවා නම් ඔය පිටියේ කියන්නේ ජරතාවේ කියන්නේ කුමක්ද? භංගේ වෙතට යාම. හරියට මැරෙන්නට යනවා වගේ. මරණයට යාම, භංගයට යාම, භංගාභිමුඛ ගමන. භංගේ වෙතට යාම ඒ ජරතාට. ඉතින් ඒ රූපවලට උපාදයට ඒ උපචේත තියෙන්නේ සම්පතියට තිබෙන්නේ. උපචේ කීවේ ඒ රූප ශීර්ෂයන්හි පළමු පහළ. ඒ කියන්නේ දැන් කර්මජ රූප ගත්තොත් අපි
මේ කර්මය නිසා උපදින රූප වලින් මෞකුස ප්‍රතිසන්දි ගන්නා කෙනෙකුට ඇතිවන්නේ පළමුවෙන්ම හටගන්නේ කාය දශක, භාව දශක, වස්තු දශක කියවනේ. අපි ගන්න කාය ප්‍රසාදේ අදින කියන්නේ කාය භාව යනි ඉතිභාවෝ විභාව වස්තු කියන්නේ හදේ වස්තු. දැන් ඒක හටගත්තේ ප්‍රතිසන්දිසිතේ උත්පාදක්ෂණ. ඒ ප්‍රතිසන්දිසිතේ උත්පාදක්ෂණයේදී හටගෙන ඉතින් මේ කාය ප්‍රසාද යන්ගේ පළමු පහළ වීම පළමුවෙන්ම හටගත්ත අවස්ථාව මේ භවයේ පිළිබඳ. ඒ වගේ භාව රූපයයි වස්තු රූපයයි කියන තුනම. දැන් මේ විදිහට පැවතගෙන යනවා. දැන් මේ එකිනෙකක මුලදීම හට ගැනීම දක්වා තිබෙන්නේ උපචය. දැන් ඊළඟට මේවා දිගටම හටගෙන යනවානේ අර කිව්වනේ හැම සිතකම හැම ක්ෂණයක් පාසාම උපදිනවයි කියලා. ඒ කාලය තුලදී ඒට ඕන නම් මේවා පිළිබඳව කියත හැකි සම්තති කියලා. දැන් කාය ප්‍රසාදයේ පළමුවෙන්ම හටගත්තා. ඒ කාය ප්‍රසාදයේ පිළිබඳ උපචය. ඊළඟට ඒ කාය ප්‍රසාදයේ හටගත්තේ අපි ගන්න මෙහෙම. පටිසන්ධිසිත. දැන් මෙතන පටිසන්ධිසිතේ කියුවා මේ පටිසන්ධිසිත ගත්තාම මේ පටිසන්ධිසිතේ උපාදක්ෂණෙහිදී කාය ප්‍රසාදයේ හටගත්තා. ඒ භාව රූපය හටගත්තා. ඊළඟට වස්තු රූපය හටගත්තා. මේ ශීර්ෂ තුනක පළමු පටන් ගන්න ආරම්භ. ඒක උපචය. ඊළඟට ඒ පටිසන්ධිසිතේ තිතික්ෂණෙහිදී කාය භාව වස්තු උපදිනවා. එතකොට ඒක උපචය කියලා දක්වන්නේ නැතිව කියනවා ඒකට සම්පති කියලා. ඒක සම්පති. ඒ සම්පතියේ දැන් මේක පටන් ගත්ත ආරම්භ. ඊට පස්සේ ඒ පරම්පරාව දිගටම යනවා. ඒක සම්පති. ඔව්. දැන් තව තැනක එනවා උපචය කියලා කියනවා. මේ කර්මජ රූප සියල්ලම සම්පූර්ණ වනතුරු ඒ රූපයන්ගේ හටගන්න උපචය කියන්නේ. දැන් ඒක සිදුවන්නේ එතකොට 77 වෙනි දිනේනේ. 77 වෙනි දිනේයි මේ දිනේ 11 වෙනි සතියේ අන්තිම දිනෙහිදී චක්කු දසක, සෝත දසක, ගාන දසක, ගාන ජීවහා දසක ඒවා උපදිනවා. එතකොට ඒවා ඉපදින්නට ඒවා ඉපදීම වුණාම තමයි කර්මජ රූප සියල්ල සම්පූර්ණ. අනේම සම්පූර්ණ වරතුරු කර්මජ රූපයන්ගේ වුවද නැවත නැවත හට ගැනීමත් උපචේකියා එහෙම ගැනීමක් තියෙනවා. උපචේකියා ඊළඟට ඒවා සම්පූර්ණ වුණාට පස්සේ ඒ ශීර්ෂයන් ඒවායේ නැවත නැවත හට ගැනීම සම්තුතිකියා. එහෙම දෙවිදිහකට දක්වලා. උපචේ සම්තුති. කොහොම හරි උපචේ කියන්නේ පළමු පහළ වීම, සම්තුති කියන්නේ ඒ නැවත නැවත පහළ වීම. ඉතින් අන්න ඒවා එතකොට එන රූප නෙමෙයි. දැන් උපචය කියලා ගත්තේ ඒ ಜಾති රූපේම. ಜಾති රූපය කියන්නේ හටගන්න. ඒ රූපයක හටගන්න වෙනම දක්වනවා ಜಾති රූපය කියලා. ඒ කිව්වේ අමුතු රූපයක් හටගත්තා නෙමෙයි. අර රූපේ පහළ වීම, ඇතිවීම කියන එක. ඊළඟට ඒ પરම්පරාව වශයෙන් නැවත නැවතත් ඒ රූපයන්ගේ හටගන්න සම්පති කියාවක්. ඒ නිසා මේ අභිධර්මාර්ථ සංග්‍රහයෙන්ම කියනවා ಜಾති රූපමේව උපචේ සම්පති නාමේන පෞච්චති කියලා. ಜಾති රූපයම උපචේ සම්පති කියන මේ නම් වලින් කියනවා. ಜಾති රූපය කියන්නේ හටගන්නේ. ඉතින් උපචේ සම්පති කියන මේ දෙකේම තිබෙන්නේ කුඩාක්ෂණ දෙක. උපචයත් කුඩාක්ෂණයක්, සම්පතියත් කුඩාක්ෂණයක්. අනිච්චතා කියලා අන්තිමට දක්වන්නේ කුඩාක්ෂණ. ජරතා රූපය පමණයි කුඩාක්ෂණ 49ක්. දැන් මේ හැම රූපයකටම ඒක තියෙනවා. දැන් කාය ප්‍රසාදය ගත්තත්, භව රූපය ගත්තත්, හදේ වස්තුව ගත්තත්, චක්කු කියන ඒ ගත්තත්, සෝත ඝාන ජීවහා කියන මේවා ගත්තත්, හතගන්න උපචය නැත්නම් සම්පති ඊළඟට ජරතා. දිරදරා ඒ කියන්නේ කුඩාක්ෂණ 49. ඊළඟට එහි අවශ්‍ය සම්පූර්ණ වෙලා නිරුද්ධ වෙනවා. ඒ භංගය. ඒ තමයි අනිච්චතාවය. ඒ නිසා ඒ වාත නෑ අර මේ චිත්තක්ෂණ 17ක අවශ්‍ය.
චිත්තක්ෂණ 17ක අවශ්‍ය දක්වනවා නම් කුඩාක්ෂණ කීයක්ද? කුඩාක්ෂණ 51ක්. ඒ කුඩාක්ෂණ 51ක් එන්නේ නැහැ. ඒ කුඩාක්ෂණ 51 සම්පූර්ණ වන්නේ උපචේත එකක්. සංතතිය උපචේත හෝ සංතතියට එකක්. අරලා කුඩාක්ෂණයක් අනිත්‍යතාවට එක ක්ෂණයක් කරලා ඉතිරි 49 ජරතා. ආහාර දොර කනබුන ආහාර අධ්‍යාත්ම ආහාර නම් කනබුන දෙහි පවත්නා ඕජාව. හෙද අධ්‍යාත්ම ඕජා බාහිර ඕජායි දෙවදෑරුම් වේ. ඒ ඕජාව තමාගේ උත්පාදක්ෂණෙහිදී ආහාරජ රූප නූපද වයි. ඒවත් ඒකේ උත්පාදක්ෂණෙහිදී ඒකේ හටගන්නේදීම රූප උපදවාගෙන හටගන්නේ නැහැ. ඒ උත්පාදක්ෂණයේ ඉක්මවා හිතියට පැමිණි කල්හි රූප උපදවයි. මෙහි කිය යුත්තේ ඇත බාහිර ඕජාවට පමණක් රූප ඉපදවීමට ශක්තියක් නැත. අධ්‍යාත්ම බාහිර ඕජා දෙක එකට මිශ්‍රවම රූප උපදවයි. මෙසේ එකට මිශ්‍ර වූ ඕජාව චිත්තයන් පිළිබඳ හැම කුඩාක්ෂණයකදීම ආහාරජ රූප උපදවන බව දතේ. එතකොට ආහාරජ රූප ඉපදීමත්, උතුජ රූප ඉපදීමත්, කර්මජ රූප ඉපදීමත් උපදින්නට පටන් ගන්නත් පටන් නේ කර්මජ රූපත්, උතුජ රූපත්, ආහාරජ හැම ක්ෂණයක් පාසාම හැම කුඩාක්ෂණයක් පාසාම චිත්තජ රූප පමණක් ඒ සිතේ උත්පාදක්ෂණෙහිදී පමණයි හටගන්නේ. උත්පාදක්ෂණෙහි. එදින් හදේ රූප මොකද කිව්වේ? එක එක භවයකට ඒ භවවල හටගන්නා රූප ඒ භවයේ ප්‍රධානම දේ කුමක්ද කියලා හිතාගත්තොත් අපි දන්නවනේ කර්මය කියන්නේ නේ ශරීරයේ විශාල වෙනවා තමයි ඍතුජ රූප කියන මේ නිසා ශරීරය විශාල දෙයක් හැටියට වැඩෙනවා. නමුත් කර්මය කියන එක ප්‍රධාන තැනක් ගන්න. ඒ වගේම මේ භවවල ඒ භවයට නියමිත ආයුෂ ඒ කාලවලදී නියමිත ආයුෂ ඒ මෞකුසක ප්‍රතිසන්දි ගන්නා සත්වයින්ට ඒ වගේම කුඩා කාලයක්, තරුණ කාලයක්, මහලු කාලයක් කියන එහෙම කාල වෙන් වී තිබෙන සත්ව කොටසක් අපි ඉන්නවා දකින්නවානේ. දැන් දෙවිවරුයි කියන පිරිස නම් හරියට 16 වෙනිදී කෙනෙකු වගේ එකවර පහළ වෙනවා කියා දක්වනවා. එහෙම පහළ වුණා. ඒ අයගේ ශරීරද මේ අනිත්‍යයට භාජනයි. ඒවා දිගටම පවතිනවා නෙවෙයි. ඒවාටත් ඒ ශරීරවල අත්තිරන රූප ඒවාට අයිති ආයු කාලය චිත්තක්ෂණ 17 ගතකොට නැති වෙනවා. නමුත් මේ කර්මය මේ මිනිස් උපතක් ලබා දෙවන කර්මයට වඩා බලවත්. එහි ඇතිවන්නා වූ රූපද මේ ආකාරම නෙවේ. දැන් මේ රූප වල දැන් අපේ ශරීරවල තිබෙන රූප වලට ප්‍රධාන එකක් තමයි මේ කරජ කය කියන්නේ. ඒ වගේම අපි සාකච්ඡා කරලා නැහැ කරජ කය කියන්නේ. මෞපිය සම්බන්ධය නිසා අපට ලැබෙන ශරීරයක් තියෙනවනේ. ඒ මෞපිය සම්බන්ධය දැන් එහෙම නැතුව මේ පහළ වීමක් අප පිළිබඳව දක්වන්නේ නැහැ. දක්වන්නේ. එහෙම කරජ කයක් අපට ලැබෙනවා. ඒ කය අපගේ මරණයෙන් පස්සේ ඉතිරි වෙන ශරීරයක් අපිට තිබෙනවානේ. දැන් දෙවිවරුන්ට එහෙම නෙවෙයි. ඔවුන්ගේ ශරීරය ඔවුන්ගේ මරණයත් සමගම අතුරු දහන් වෙනවා. හරියට කපුරු පිලිස්සුවා වගේ. ශරීරය අතුරු දහන්. මොකද? ආයු කාලය කිව්වේ? ඔව්. ආයු කාලේ ඒකේ වෙනසක් නැහැ. රූප කොහේ ලැබුණා? හැම රූපයකටම තිබෙන්නේ චිත්තක්ෂණ 17ක අවශ්‍යයි. ඉතා වැඩි සංඛ්‍යාවක් රූප. අනිත් රූපවලට සිතින් උපදවන රූප අතුරෙන් කාය විඤ්ඤාති, වචී විඤ්ඤාති කියන මේ දෙකට තියෙන එක චිත්තක්ෂණයක්. උපාදපටි භංග කියන ක්ෂණත්‍රයකින් යුක්ත වූ චිත්තක්ෂණයක කාලය.
ඒ උපචේ සම්පති ජරතානිකතා කියන ඒවාට අර කියන ලද පරිදි ඒ ක්ෂණ ඒවාය ආයු කාල වශයෙන් දක්වන්නේ. ඒ රූප පිළිබඳව තත්වය එහෙමයි. නමුත් ශරීරයේ තිබෙනවා රූපයන් වැඩෙන කාලයක්. දැන් ඒ භවවලට නියමිත පරිදි එහෙම වැඩෙන කාලයක්. දැන් බලන්න ලදරු ශරීරයේ කොයිතරම් ඉක්මනින් වැඩිගෙන යනවා. දැන් ආහාර පාන ලබා ගන්නකොට. ඉතින් අපතරම් කන්නේ බොන්නේ නැහැ. ඒ විශාල සමහර දැන් ලොකු වැඩි ගිය කෙනෙක් ලොකු ආහාර මේ පිඟානක් භුක්ති විඳිනවා. කුඩා දරුවෙක් එච්චර ගන්නෙ නැහැ. නමුත් ඒ ළමයාගේ ශරීරය බොහොම ඉක්මනින් වැඩෙනවානේ. වැඩෙන්නේ ආහාරය විතරක් නෙමෙයි. ඒ ආහාරය ඕන. ආහාරය ඍතු ආදී ඒ සියල්ලගේම උපකාර. ආහාරයෙන් කෙරෙන පෝෂණය අර ඍතුයෙන් ලැබෙන පෝෂණය කියන ඒවා කොහොම නිසා ශරීරය වැඩෙනවා. ඒ වැඩෙන කාලයක්. දැන් ඊළඟට වැඩිලා එක්තරා ප්‍රමාණයකට ආවට පස්සේ ආහාරයෙන් ඊළඟට ශරීරයේ වර්ධනයක් වෙන්නේ නැහැ. ඔව්. ඊට පස්සේ අඩුනේ. ඒ වැඩිම අඩුයි. දැන් පස්සේ හොඳටම වයස්ගත වූ කල්හි කොයිතරම් ආහාර දුන්නත් ඒ ශරීරය වැඩෙනවද? නෑ. එතකොට මේ අර තේජෝ ධාතුව කියන ප්‍රධාන වශයෙන් ඍතුව. ඒ ඍතුයෙන් කරන ඒ දැවීම කුඩා කාලයේදී මෝරාගෙන යනවා වැඩෙනවා. ඊළඟට ඍතුයෙන් කරන්නේ තේජෝ ධාතුවෙන් කරන්නේ පීඩනයක්. එතකොට වැඩිම නෙවෙයි සිදුවන්නේ. ඔව් දිරීම. ඒ නිසා ආහාර කොච්චර ගත්තා. ආහාරයෙන් කරන්නේ ශරීර වර්ධනයම කියලා කිව්වට ඒක ඊතරම්ම සුදුසුනේ. අනිත් ඒවා නිසා ඇතිවන වර්ධනයට රුකුලක් දෙන්නේ ආහාර. ආහාරයෙන් දෙන්නේ රුකුල. දැන් ඒ කියන්නේ ශරීරයේ හොඳට උසමහත් ශරීරයක් තියෙනවා කෙනෙකුට. නමුත් ඒ තැනට ආහාර නොදී දවසක් දෙකක් තිබ්බොත් කතා කරගන්න යන්නේ ඉන්නවත් පණ නැතුව යනවානේ. ඒ මොකද? ඒ ආහාරයෙන් ලැබෙන පෝෂණය. ඒ පෝෂණයෙන් අනිත් රූපවලටද උපකාරයක් තියෙනවා. වැඩිමට ආහාරය කර්මය දෙකයි. කර්ම ඍතුව ඒ ඔක්කොම උපකාරයි. නමුත් ඒක කාලයකදී ශරීරයේ වැඩි ඊළඟට පිරිහීගෙන යනවා. ඒ කියන්නේ දැන් මේ ඒකට බීජ නියාමයේ කියේ නෑ. බීජම නියමේ නෙවෙයි. ඒක ඒ සත්‍යයන් ශරීර පිළිබඳවම තියෙන තත්ත්වයක් කියන්නේ. ඒක නැත්තම් ජරාවක් ගැන කොහොමද කියන්නේ? ඈ? ශරීර වැඩිවීමට මොකද? චිත්තජ රූප ඒ ඔක්කොම ලැබෙනවා. මේ කර්මයේ ආහාරයේ ඍතුව. දැන් ආහාර නොදී තිබ්බොත් මොකද වෙන්නේ? වැඩෙනව නෙමෙයි. නොදී තිබ්බොත් මැරෙනවා නේ? මැරෙනවනේ. ඒ මොකද ආහාරයෙන් දෙන පෝෂණය. ඒ පෝෂණය තිබෙන්නට ඕනේ. දැන් අප ඉපද සිටින්නේ කර්මයකින් තමයි. අපට ප්‍රතිසන්දිය ලැබුණේ කර්මයෙන්. ඒ ප්‍රතිසන්දිය නිසාම ලැබුණු ප්‍රතිසන්දිය දුන්න කර්මයේ නිසාම ලැබුණ කර්මයෙන් උපදවපු අස්කන්නාසාදී ජීවිතේන්ද්‍රිය සහිත වූ රූප පුඤ්ජේකුත් තිබෙනවා. ඒවාද විශාල ඒවා නෙවෙයි. දැන් මේ ශරීරය විශාල වෙලා තිබෙන්නේ මොන රූප වලින්ද කියලා ඇහුවොත් අපිට කියන්නට බෑ ඒවා කර්මජ රූප වලින් කියලා. කර්මජ රූප වලින් ඇතිවෙච්ච විශාලකමක් නෙවෙයි. ඒක ආහාර රූපයෙන් ඇතිවෙච්ච විශාලකම කියලා කියන්නට බෑ. මේ උතුජ රූප කලේබරේ. හැබැයි ඒ ඔක්කොටම ඕන කරන දැන් කර්මජ රූප, චිත්තජ රූප, උතුජ රූප මේ ශරීරෙහි මේ විදිහට පැවතගෙන යන්නට ආහාරයෙන් ලැබෙන උපකාරය තිබෙන්නටම ඕන. ඒක නැති වුණොත් මොකද වෙන්නේ? මැරිලා යනවා වැටෙනවා, ඇද වැටෙනවා. ඒ නිසා ආහාරයෙන් කෙරෙන ඒ රුකුල බොහොම සැලකිය යුතු එකක්. සැලකිය යුතු එකක්. එදින් ආහාරයෙන් යැපෙන පිරිසක් නේ. දැන් ආහාරය වුමනා කරන්නේ නැහැ භක්මයින්ට. භක්මය ආහාරයෙන් යැපෙන්නේ නැහැ. ඒකට ආහාරජ රූප නැහැ. ආහාර රූප නැහැ. ඒ ඔවුන්ගේ කර්මයෙන්ම ඔය පීති දක්වා මොකද ඒ රූපී බ්‍රහ්මයන්ට ආහාරය නැහැ. දෙවියන්ට තියෙන ආහාරය. හැබැයි අපි වගේ මේ මහලු විශාල ගොරෝසු ආහාර නෙවෙයි. ඔවුන්ට තියෙනවා දිව්‍ය ඕජස්.
නමුත් ඒක ලැබෙන්නට ඕනේ. අපි අපට ආහාර නැතුව වේලක් ඉන්නට පුළුවන්. සමහර විට වේල් දෙකක්. දැන් ඔය සමහරු මේ උපවාස කරනවානේ. උපවාස කරමින් වතුර බීලා මොන හරි කරලා ඔය කාලයක් ඉන්නවා. නමුත් ඒන් සිදුවන පීඩනයක් තියෙනවානේ. මොකද අර රූපවලට අනිත් රූපවලටද මේ ආහාර රූපයෙන් ලැබෙන උපකාර ලැබෙන්නට ඕනේ. ආහාරයෙන් කරන ප්‍රධාන දේ තමයි අන්නේ රූපවලට උපස්තම්භනය. ආහාරජ රූප උපදවන එක නෙවෙයි ප්‍රධාන එක. අන්නේ රූපවලට කරන උපකාරය. උපස්තම්භනය කියන්නේ ඒක. ඒ උපස්තම්භනය ආහාරයෙන් ලබා දෙන. ඒක නොලැබුණොත් ඒ රූපවලටද පැවතගෙන යන්නට බැරි වෙනවා. විශේෂයෙන්ම කර්මජ රූප. ආහාරයෙන් තමයි ඍතුජ රූප හම්බෙන්නේ. ඍතුවත් වෙනම ලැබෙනවා. දැන් බාහිර ඍතුවෙන් මේ ශරීරයේ රූප උපදවනවානේ. ගෙඩි જાති, කොළ જાති. නෑ ඒ හරි. දැන් ආහාර වශයෙන් අපි ගනු ලබන දේවල් ඔක්කොම ඍතුජ රූප තමයි. ඒවා මේ දැන් ඔය ගෙඩි මේ ධාන්‍ය ඔක්කොම ඍතුජ රූපයි. කියන හටගත්තු රූපනේ. ඉතින් ඔය අතරේ මේ ඒ මත්ස්‍ය මාංශ කියලා ගත්තා. ඒවා ඒ ඉතිරි වෙලා තියෙන ඍතුජ රූප තමයි. ඒවා ඉතිරි වෙලා තියෙන ඍතුජ රූප. ඒ ඍතුජ රූප කිව්වට ඒවා උතු වශයෙන් නෙවෙයි ඊළඟට ඒ ශරීරගත වී ඒ උපදවන ආහාර ඕජාවෙන් උපදවන රූප. ඒවා ආහාර රූප. තේජෝ ධාතුවයි උතු කියන්නේ. ඉතින් මේ තේජෝ ධාතුව මේ හැම කර්මයෙන් උපදවන රූපවලක් තිබෙනවා. සිතින් උපදවන රූපවලක් තිබෙනවා. ආහාරයෙන් උපදවන රූපවලක් තිබෙනවා. ඉත්වෙන් උපදවන රූපවලක් තිබෙනවා. ඒ මොකද හැම රූප කලාපයකම පඨවි, ආපෝ, තේජෝ, වායෝ කියන මේ භූත රූප හතර තියෙනවා. ඒ හැම කලාපයකම තියෙන තේජෝ ධාතුව. ඒනු රූප උපදවනවා. හිතේට පැවෙන ඒන් රූප උපදවනවා. ඒ නිසා ඒ රූප පිළිබඳව කියනවා කම්ම සමුත්ථාන උතුජ. කම්ම සමුත්ථාන උතුජය කියන්නේ කර්මයෙන් හටගත් රූපයන්හි පවත්නා තේජෝ ධාතුවෙන් උපදවන රූප. චිත්තපච්චේ උතු සමුත්ථාන. චිත්තපච්චේ උතු සමුත්ථාන කියන්නේ සිතින් උපදවන රූප තිබෙනවානේ. ඒ සිතින් උපදවන රූපයන්හි පැවති තේජෝ ධාතුවෙන් උපදවන රූප. ආහාර පච්චේ උතු සමුත්ථාන. ආහාරයෙන් උපදවන රූප තිබෙනවා. ආහාරයෙන් උපදවන රූප කලාප වශයෙන් තියෙනවා. දෙකක් දක්වලා තියෙනවානේ. සුද්ධාෂ්ටකයන් ලෞතාදී ඒකාදශකයක්. ඒ සුද්ධාෂ්ටක ලෞතාදී ඒකාදශක කියන මේ කලාප දෙකේම තිබෙනවා තේජෝ ධාතුව. එතකොට ඒ ආහාරජ රූප කලාපවල තේජෝ ධාතුව තියෙනවා. ඒ ආහාරජ රූප කලාපවල ඇති තේජෝ ධාතුවෙන්ද රූප උපදවනවා. එතකොට ඒක ආහාරජ රූප නෙවෙයි. ආහාරයෙන් උපදවපු රූපෙහි තිබෙන තේජෝ ධාතුව. ඒ නිසා ඒකට කියන්නේ ආහාර පච්චය උතු සමුත්ථාන. ආහාර පච්චය අන්න ඒ විදිහට අර බ්‍රහ්මයන් ඒ රූප උපදවනානේ. ඕනෙට ලැබෙන්නේ බ්‍රහ්මයන්ගේ ශරීර ආහාරජ නැහැ. ඒ නිසා ඕනෙට ලැබෙන්නේ කර්මජ රූප. චිත්තජ රූප. ආහාර රූප නැහැ. අන්න ඒ විදිහට ඉතින් ඒ නිසා රූප වැඩෙනවා. දැන් උතුජ රූප වැඩි වෙන්නට කාරණයක් නේ. කම්මපච්චේ උතු සමුත්ථාන, චිත්තපච්චේ උතු සමුත්ථාන, ආහාරපච්චේ උතු සමුත්ථාන, උතුපච්චේ උතු සමුත්ථාන. ඒ කියන්නේ ඍතුයෙන් උපදවන රූප තිබෙනවනේ. ඒ රූපවලද තියෙනවා ඍතු තේජෝ ධාතුව. ඒින්ද රූප උපදවන. ඒ විදිහට කලාප කීපයක තිබෙන પરම්පරා වශයෙන් ඒ තේජෝ ධාතුවෙන් රූප උපදවන. අන්න ඒ නිසා තමයි ඒ උතුජ රූප කලෙබරේ මේසා විශාල දෙයක් ගන්නවා. අපි අනිත් දවසේ එතන සිට කතා කරමු. සබ්බේ සංඛාරා අනිච්චාති යදා පඤ්ඤාය පස්සති යතන දුක්ඛේ සමග්ගෝ සුඛ්‍යා
सभ्य संसारा दुःखाद्यदा धर्माय पश्यति विन्दति दुःखे समग्रो सुखिया सभ्य धर्माद्यदा धर्माय पश्यति विन्दति दुःखे समग्रो सुखिया दुःखपत्ताजन दुःखा पत्ताजन भया सुखपत्ताज सुखा सभ्य पालने देवानादा विद्युता शासन आकाशता